ආයුබෝවන්. හොඳයි. 10 වන ශ්‍රේණිය ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය. අපි විෂය නිර්දේශය තුළ පාසල් අධ්‍යාපන පද්ධතිය තුළ ගිණුම් කරන විෂය ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය පටන් ගන්නේ 10 වන ශ්‍රේණියේදී. එතකොට මේ ගිණුම් කරන විෂය මුල සිට අගට අපි ආරම්භ කරනවා මෙතන. හොඳයි. දැන් එහෙනම් අපි කතා කරමු අපේ මාතෘකාව තියෙන්නේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය. ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය කියනකොට අපිට මුලින්ම මාතෘකාවට ගන්න සිද්ධ වෙන්නේ ව්‍යාපාරය කියන්නේ මොකක්ද කියන එක. අය මුලින්ම මාතෘකාවට යොදාගන්නේ මොකද්ද ව්‍යාපාරය කියන්නේ කියලා. දැන් පුතාලා පොඩ්ඩක් හිතලා බලමු. ව්‍යාපාරය කියන එක ලෝකෙට කොහොමද ගොඩනැගුණේ කියලා. අපි මිනිස්සු ජීවත් වෙනකොට ආදි කාලේ මිනිසා ජීවත් වුණේ ගල් යුගයක. ගල් යුගයෙන් මිනිහා එනවා ඉන්දියානු යුගයට. ගල් යුගය තුළ මිනිසාට අවශ්‍යතාවක් වූ උමනාවක් වූ මහා උපරිම ප්‍රමාණයෙන් දෙයක් තිබුණේ නෑනේ. ඒකට උදේට නැගිට්ටා. ඊට පස්සේ හිට මෙහෙට ඇවිදලා තියෙන දෙයක් හදාගෙන කෑවා බිව්වා. හදාගන්න දෙයක්වත් නෑ, ගහකින් කොල්ලකින් අහුවෙච්ච දෙයක් කෑවා බිව්වා. එහෙම රාත්‍රියේ සැතපුවා. ඊට පස්සේ ඕක වෙනස් වුණා ඉන්දියානු යුගයට එන්න. ඉන්දියානු යුගයට එනකොට මිනිස්සයා ඊට සතුන් ඇති කරන්නට, සතුන් දඩයම් කරන්නට. එතකොට ක්‍රමයක් හොයාගත්තා. ගලකින් ගහන්නට, පොල්ලකින් ගහන්නට පුරුදු. ඊට පස්සේ මේගොල්ලෝ මොකද කරන්නේ? එනවා ගොවි යුගයට. ගොවි යුගයට එනකොට මේ තත්ත්වය ටිකක් වෙනස් වෙනවා. හරි. දැන් මිනිසා රෝදේ හොයාගත්තු දා ඉඳලා ගින්දර හොයාගත්තු දා ඉඳලා මිනිසා හැම දෙයක්ම ක්‍රමක්‍රමයෙන් හිතන්න පිළිගන්නවා. එතකොට මේ ව්‍යාපාරය තුළ එනකොට මම කිව්වා යුග පසු කරපු හැටි. ගොවි යුගයට එනකොට මිනිසා යම්තාක් දුරට දියුණු වෙලා තිබුණා. ගොවිතැන් කරන්නට, සතුන් දඩයමට, සත්ව පාලනයට ක්‍රමක්‍රමයෙන් මොහොර වෙලා තිබුණා. ඊට පස්සේ මේ රාජ්‍ය පාලනය හරහා ක්‍රමයෙන් ඉදිරියට එනකොට මිනිසා ජීවත් වෙනවා වැඩවසම් සමාජ ක්‍රමය කියන යුගයක්. ගොවි යුගයෙන් එනකොට මේ යුග පසු කරමින් එනකොට ඒගොල්ලෝ ජීවත් වුණේ තමන්ගේ අවශ්‍යතා තමන් සපුරාගෙන. මොකද සරල සමාජයක්, මහා ලොකු දෙයක් තිබුණේ නෑ. උයාගත්ත, හදාගත්ත, සතෙක් දඩයම් කරගත්ත, කේට සතෙක් සත පාලනය කරලා ජීවත් වෙනවා. ඊට පස්සේ මිනිසා එන වැඩවසම් සමාජ ක්‍රමයක් තුළ. මෙන්න මේ වැඩවසම් සමාජ ක්‍රමය තුළ මිනිසා සතුව තිබිච්ච ලොකුම දෙයක් තමයි රජු බිහි කරලා දුන්න කුල ක්‍රමය කියලා ක්‍රමවේදය. කුල ක්‍රමය කියලා. මේ කුල ක්‍රමය තුළ ඇතිවෙච්ච දේ තමයි එකී කුලය තුළ තමන්ගේ දක්ෂතා මත තමන් නිෂ්පාදනය කර. දැන් අපි හිතමු එක්තරා කොටසක් ගොවිතැන් කරනවා. තව කොටසක් සත්ත්ව පාලනය කරනවා. තව කොටසක් කුඹල් කර්මාන්තය කරනවා. බලම්පියන් හදනවා. තව කොටසක් රෙදි සෝදනවා. හරි. මෙන්න මෙහෙම යනකොට මේ කුල ක්‍රමයේ කියන දේ හරහා මිනිසා පෙළඹෙනවා තමන්ගේ දක්ෂතා මත තමන්ගේ නිෂ්පාදනය කරන්නට. දැන් හිතන්නකෝ මේ ගමටම අවශ්‍ය වී ගොවිතැන් ලබා දෙන්නේ ගොවිකම් කරන කට්ටිය. ගමටම අවශ්‍ය
වලම්පියන් හදලා දෙන්නේ කුඹල් කර්මාන්තය කරන කට්ටිය. ගමටම අවශ්‍ය ගමේම අවශ්‍යතා මත රිදිපිලි සෝදා දෙන්නේ ඒ කොටස. එතකොට දැන් මේ ගමටම එක් කොටසක් නිෂ්පාදනය කරලා දැන් තව කොටසක් මොකද කරන්නේ? අපි හිතමු සත්ත්ව පාලනය කරනවා කියලා. දැන් මේ ගොවිකම් කරන කට්ටියට අවශ්‍යයි මස්. සතුන් දඩයම් කරන සතුන් පාලනය කරන කට්ටියට අවශ්‍යයි පීහා. එතකොට ඒගොල්ලෝ මේ හෝමාරු කරනවා මේ භාණ්ඩයට මේ භාණ්ඩය. අපි හිතමු සතෙකුට වීගෝනිය. භාණ්ඩයට භාණ්ඩය හෝමාරු කරන ක්‍රමය අපි කියනවා බාටර් ක්‍රමය කියලා. බාටර් ක්‍රමය. හරි. භාණ්ඩයට භාණ්ඩය හෝමාරු කරා. මෙන්න මෙහිම තමයි යාර. මුළු ගමටම මෙයා දෙනවා වී. අර මිනිස්සු දෙනවා මුළු ගමටම අවශ්‍ය වල. මේ ගෙදරට අවශ්‍ය වලං පිඟන් දෙනවා. ඒ ගෙදරට අවශ්‍ය ගොවිතැන් භාණ්ඩ වීහාල් මේගොල්ලෝ දෙනවා. ඒ ගෙදරට අවශ්‍ය සතුන් මස් ප්‍රමාණය මේ ගෙදරින් දෙනවා. මේ ගෙදරට අවශ්‍ය වලං පිඟන් ඒ ගෙදරින්. මෙන්න මේ බාටර් ක්‍රමය කාලයක් පැවතගෙන එනවා. මෙහෙම පැවතගෙන එනකොට යම් කිසි කාලයකදී මෙකී භාණ්ඩය හෝමාරු කරන්න බැරි වෙනවා. අපි හිතමු ගම් වතුරක් නියංගයක් කුමක් හෝ හේතුවක් මත වී ගෝණියක් දෙන්න බැරි වුණා කියලා. අපි ඒක කීතුණු සම්මතය කියුනේ වී ගෝණියට සතෙක්. දැන් එතකොට මියාට වී ගෝණියක් දෙන්න බැරි වෙනවා. බැරි වෙනකොට මෙයා කොහොමද සතාව දෙන්නේ දැන්? අන්න එතනදී මේ ඍජු හෝමාරු දැන් බාටර් ක්‍රමය මේ ඍජු හෝමාරු ක්‍රමය කියලා කියනවා. ඍජු හෝමාරු ක්‍රමය අපි එහෙමත් කියනවා. මේ ඍජු හෝමාරු ක්‍රමය තුළ බාටර් ක්‍රමය තුළ මේ භාණ්ඩ ඒකකය බෙදා ගැනීමේ ලොකු දුෂ්කරතාවකට පත් වෙනවා. තේරුණානේ? ගම් වතුරක් නියංගයක් වසංගත රෝගයක් කෘමි උදුරක් නිසා අස්සෙන් නඩුනොත් එහෙම වී ගෝණි භාගෙන් දෙන්නේ මේ සතා දෙනකොට බෙදා ගන්න බැරි වෙනවා. මෙන්න මෙතනදී හෝමාරු ක්‍රමයේ හරහා අපිට ගේන්න සිද්ධ වෙනවා අතරමැදි භාණ්ඩයක්. භාණ්ඩ හෝමාරුව සඳහා අපිට ගේන්න සිද්ධ වෙනවා අතරමැදි භාණ්ඩයක්. මෙන්න මේ අතරමැදි භාණ්ඩ මොනවද? සතුන්ගේ ඇටකටු, හම් කැබලි, සිප්පි කටු, දුම්කොළ මේ ආදී නොයෙකුත් දේවල් මේගොල්ලෝ අතරමැදි භාණ්ඩ වශයෙන් හෝමාරුවට යොදා ගන්නවා. භාණ්ඩ හා සේවා හෝමාරුවේදී එසේ යොදාගත්තු අතරමැදි අපි හඳුන්වනවා මුදල් කියලා. හරි. භාණ්ඩ හා සේවා හෝමාරුවේදී එසේ යොදාගත්තු අතරමැදි දේ අපි කියනවා මුදල් කියලා. මුදල් කියන්නේ අද පවතින දේ නෙවෙයි මම කියපු දේවල්. සතුන්ගේ හම් කැබලි, අටකටු, සිප්පි කටු, එතකොට ගස්වල පොතු, දුම්කොළ මේත් හෝමාරු කරේ. මේ හෝමාරු කරනකොට ඊට පස්සේ මොකද කරන්නේ? මේ මුදල් කියන හෝමාරු මාධ්‍ය නිසා මිනිස්සු අතර හැම කෙනෙක් ළඟම මුදල් කියන දේ රැඳෙනවා. මුදල් කියන දේ රැඳෙනකොට ඒ මිනිස්සු අර කුල ක්‍රමයේ මත පදනම් වෙච්ච සේවාව කරන්න පෙළඹෙන්නේ නැහැ. කියන්නේ මුදලට හැමදේම කරන්න මිනිස්සු පෙළඹෙනවා. මුදලට හැමදේම කරන්න පෙළඹෙනකොට මුදල් මත යැපෙන සමාජයක් බිහි වෙනවා. මෙන්න මේ සමාජයේ මත මුදලට හැමදේම යොදා ගන්න, බෙදා ගන්න, හදා ගන්න හෝමාරු වෙනවා නම් අවශ්‍ය දේ මුදල් මත බෙදාගත්තා නම් අන්න එතනදි තමයි ව්‍යාපාර කියන සංකල්පය පිහිටෙන්නේ. පැහැදිලිද? මුදල් කියන සාධකයේ මත මිනිස්සු තමන්ගේ අවශ්‍යතා සපුරා ගන්නට, යොදා ගන්නට, ගොඩනගා ගන්නට මුදල් මත මිලදී ගන්න පෙළඹෙනවා නම් අන්න එතනදී ඒගොල්ලන්ට පත් වෙනවා, පෙළඹෙනවා
ව්‍යාපාර කියන සංකල්පය ගොඩනගන්නේ. ඔන්න ඔතනදි තමයි දරුවනේ මේ ව්‍යාපාර කියන දේ ලෝකෙට එන්නේ. හිම් ආවට පස්සේ කවදාවත් අර පුද්ගලයා මේ වලට වළං දෙන්නේ නැහැ. සතෙකුට රිදි හොදන්නෙත් නැහැ. වළං වලට සතෙක් දෙන්නෙත් නැහැ. එතකොට හැමෝම ළඟ මුදල් තියෙන නිසා සල්ලි දීලා ගන්න ආර්ථික ක්‍රියා පිළිවෙල. මෙන්න මේක තමයි සල්ලි දීලා ගන්නකොට මුදලට හෝමාරු වෙනකොට හැමදේම ඒ ව්‍යාපාරයේ තමයි අපි මේ කතා කරන්නේ. මුදල් මත බිහි වෙන සමාජයක ගොඩනැගුණු දේ තමයි මේ අපි කතා කරන්නේ. තව එකක්. මෙහෙම එනකොට ව්‍යාපාර ගොඩනැගෙනකොට දැන් මිනිස්සු කරන දේ තමයි තමන්ගේ දක්ෂතාව මත තමන්ගේ හැකියාව මත අවශ්‍ය දේ නිෂ්පාදනය කරනවා. ඒ නිෂ්පාදනය කරන්නේ වැඩිපුර අපි කියනවා අතිරික්තයක් කියලා. තමන්ගේ දක්ෂතාව මත හැකියාව මත තමන්ගේ ශිල්පීය ක්‍රමය මත තමන්ගේ තියෙන පහසුකම් මත තමන්ගේ දේ වැඩිපුර නිෂ්පාදනය කරනවා. අතිරික්ත නිෂ්පාදනයක් කරනවා. මෙන්න මේ අතිරික්ත නිෂ්පාදනය ළඟ තියාගන්නේ නැහැ. ව්‍යාපාර ලෝකෙට ගියලා ව්‍යාපාරයක් යටතේ මුදලට හොමාරු කරනවා. තේරුණාද? අන්න ඒ ක්‍රමයට තමයි මේ ව්‍යාපාර කියන සංකල්පය ලෝකෙට බිහි වෙන්නේ. අන්න එතනදී ගොඩනගාගත දේ තමයි අපි කතා තව එකක්. අපිට අවශ්‍ය කරන හැමදේම අපි නිෂ්පාදනය කරගන්න බෑනේ. අපේ ජන ජීවිතයට අවශ්‍ය කරන ඉතාලනම් ඉතින් බොහොම සරලයි කියන්න පුළුවන්. ජන ජීවිතයට අවශ්‍ය කරන හැම දෙයක්ම අපිටම නිපදවා ගන්න බෑ. අපිටම හදා ගන්න බෑ. අපිටම යොමු කරවා ගන්න බෑ. ඒ නිසා තියෙන තැනකින් වැඩිපුර නිෂ්පාදනයකින් අපි අපේ දේ මුදලට ගන්න පෙළඹෙනවා. අන්න එතන ව්‍යාපාරේ බිහි වෙනවා. හරි. ඔන්න ඔහොම තමයි අපිට ව්‍යාපාරය කියන දේ බිහි වෙන්නේ. එතකොට අපි උග පොදුවේ කියන ව්‍යාපාරයක් කියලා කියන්නේ මිනිසාගේ අවශ්‍යතා සපුරාලන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය නැත්නම් අපිට ලබා ගන්න පුළුවන් ආර්ථික කටයුත්ත. පොදුවේ කියනවා නම් භාණ්ඩ හා සේවා මුදලට හොමාරු වෙන ඕනෑම ස්ථානයක් ව්‍යාපාරයක් තමයි. එතකොට මෙන්න මේ පටන්ගත්තු ආදි කාලයේ පටන්ගත්තු ව්‍යාපාර තමයි අද වෙනකොට සීග්‍රයෙන් තියුල්ලා ඇවිල්ලා තියෙන්නේ. අර සතුන්ගේ ඇටකටු වලට හම් කැබලි වලට දුම් කොළ වලට ඒවා මුදල් කියලා සලකලා පටන්ගත්තු සමාජයක් අද වෙනකොට නවීන තාක්ෂණය ඔස්සේ මුදල් භාවිතයකින් ව්‍යාපාර ලෝකේ පුළුල් වෙලා තියෙනවා. ඒ වගේ මේ පුළුල් පරාසය විශ්ව ගම්මානිකම ලෝකයේ පුරාම පතුරවල කරගෙන යන්නට පුළුවන්කම ලබා දීලා තියෙනවා. එතකොට ව්‍යාපාර කියන සංකල්පය ගොඩනැගුණේ අර මම කියපු මිනිසාගේ මූලික අවශ්‍යතා සපුරා ගන්නට මිනිසාට නොහැකි වෙනකොට සහ වැඩවසන් සමාජිකයෙන් මිදිලා ඒ යුගයේ අත්හැරලා මිනිසාගේ අවශ්‍යතා මුදලට හොමාරු වෙනකොට ඒ වගේම අතිරික්ත නිෂ්පාදනය අලෙවි කරගන්න ඕනේ. ඒ වගේම තමන්ගේ අවශ්‍යතා තමන්ට නිපදවා ගන්න බැරි වෙනකොට ගොඩනගාගත් සංකල්පයක් තුළින් තමයි ව්‍යාපාරය කියන එක ලෝකෙට බිහි වෙන්නේ. හරි. ඊට පස්සේ අපි කතා කරනවා ව්‍යාපාර අරමුණු කියලා. මොනවද පුතා ව්‍යාපාර අරමුණු කියලා කියන්නේ? ව්‍යාපාර අරමුණු කියලා කියන්නේ අපි එතන ව්‍යාපාරයත් එක්ක අනිත් පැත්තේ පාරිභෝගිකය කියන්නේ. පාරිභෝගිකය කියන්නේ කී භාණ්ඩේ පරිභෝජනය කරන පුද්ගලයා කෙනෙක් කියලා. එතකොට
ව්‍යාපාරික අරමුණු ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම කොටස් කීපයක් තියෙනවා. මූලික වශයෙන් අපි අරමුණ කියන එකකින් තොරව අපි කතා කරොත් එහෙම අපේ අවශ්‍යතා මිලදී ගන්නට තියෙන තැනක් නේ ව්‍යාපාරයක් කියලා කියන්නේ. ඒ කියන්නේ මූලික දේ අපි කියන්නේ. එතකොට මේක පාරිභෝගිකයටත් ව්‍යාපාරිකයටත් වගේම මේ ව්‍යාපාර වලින් අරමුණු ඉටු කරගන්න තවත් පිරිස ගොඩක් ඉන්නවා. එතකොට ව්‍යාපාරය කිරීම තුළින් ව්‍යාපාරිකයන්ගේ අරමුණු ගත්තොත් එහෙම මූලික අරමුණ අපි කියනවා ලාභ ඉපයීම කියලා. මූලික අරමුණ ලාභ ඉපයීම. ඕනම ව්‍යාපාරයක මූලික අරමුණ වෙන්නේ පුතා ලාභ ඉපයීම. භාණ්ඩයක් නිෂ්පාදනය කරලා වෙළඳ පොළට ඉදිරිපත් කරනකොට නිෂ්පාදිත මිලට ඉදිරිපත් කරන්න බෑ. ඒ නිසා ඒකට යම්කිසි ප්‍රතිශතයක අගයක් තියාගෙන භාණ්ඩය අලෙවි කරනවා. ඒ අලෙවි කරනකොට එකී භාණ්ඩයෙන් ලැබෙන මුදලක් තියෙනවා අතිරේක කියන්නේ වියදම් කර මුදල නෙමෙයි. අන්න ඒක තමයි ලාභය කියලා කියනවා. ඕනෑම ව්‍යාපාරිකයෙකුගේ පරමාර්ථය අරමුණ වෙන්නේ Taman වියදම් කර මුදලට උපරිම ලාභයක් ලබා ගැනීම. තව එකක් තමයි පාරිභෝගිකයාට උපරිම තෘප්තියක් ලබා දීම. දෙපුතා අපි පාරිභෝගිකයෝ. එතකොට අපි මොකද කරන්නේ? පාරිභෝගිකයෙක් හැටියට අපි භාණ්ඩයක් මුදල් දීලා ගන්නේ එකී භාණ්ඩය මිලදී ගැනීමෙන් අපිට උපරිම තෘප්තියක් ලැබෙනවා නම් විතරයි. අපි හිතමු අපි මොන හරි දෙයක් ලබා ගන්න යනවා කියලා. එතකොට අපි ඉස්සෙල්ලාම බලන එකී භාණ්ඩයේ මිල කීයද කියලා. එතකොට මිල සාධාරණ නම් එකී භාණ්ඩයෙන් අපිට අවශ්‍යතාවක් ඉටු කරන්න පුළුවන් නම් අපි එකී භාණ්ඩය මිලදී ගන්නවා. ව්‍යාපාරිකයා මොකද කරන්න ඕනේ? අපි ඒ අවශ්‍යතාව තේරුම් අරගෙන එකී භාණ්ඩය අපිට නිෂ්පාදනය කළ වෙළඳ පොළට දෙන්න ඕනේ. එහෙමනම් ව්‍යාපාරික අරමුණ තමයි පාරිභෝගිකයාට උපරිම තෘප්තියක් ලබා තමන් වියදම් කරන මුදලට සරිලන පරිදි පාරිභෝගික සතුටු වෙනවා නම් එකී භාණ්ඩය නැවතත් මිලදී ගැනීමට ඒක තමයි ඉතිරිටම තේරුම් ගන්න අනිත් පාඩම් වලදී වෙළඳ ලකුණු. අපි සමහර භාණ්ඩ මිලදී ගන්නකොට වෙළඳ ලකුණු අපි බලනවා. සමහර භාණ්ඩ මිලදී ගන්නකොට වෙළඳ ආයතන බලන අවස්ථාවක් තියෙනවා. සමහර භාණ්ඩ වලදී අයි බලනවා කරන්නේ කවුද කියලා. අන්න ඒ කියන්නේ මොකද? ඒගොල්ලෝ නමක් දරාලා තියෙනවා හොඳ භාණ්ඩ වෙළඳ පොළට ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ඒ නිසා අපි ඕක කරාම යනවා. එතකොට මොකද මේගොල්ලන්ගේ ලාභය උපරිම වෙනවා. ලාභය උපරිම වෙනකොට ඒගොල්ලෝ අපිට තවත් හොඳ භාණ්ඩ ලබා දෙනවා. එහෙමනම් ඊළඟ අරමුණ තමයි පාරිභෝගිකයාට උපරිම තෘප්තියක් ලබා ගැනීම. මේ අවශ්‍යතාවන්ට ඉටු කර ගන්නකොට ඊට අමතරව අපිට ලැබෙන තවත් අරමුණු අපේ තියෙන ව්‍යාපාර අරමුණු තවත් තියෙනවා. එකක් තමයි දැන් මම කියවනේ මේ උපරිම තෘප්තියක් ලබා දෙනකොට අපිට පුළුවන් භාණ්ඩය මිලදී ගැනීමේ සීමා විශ්ල දක්වන්න. එතකොට මොකද කරන්නේ? ව්‍යාපාරිකයට පුළුවන් භාණ්ඩවල ගුණත් ඉහළ දාන්න පුළුවන්. ඉහළ ගුණත්යෙන් යුතු භාණ්ඩ තමයි අපි මිලදී ගන්න. ඒකනේ මම කිව්වේ අපි යම්සි භාණ්ඩයක් ගන්න යනකොට අපි හිතමු අපිට අවශ්‍ය කරන මේ ස්වර්ණාභරණයක් කියනවා. එමුත් අපිට අවශ්‍ය ගෘහ භාණ්ඩයක් කියන්නේ. අපිට අවශ්‍ය කරන ඉලෙක්ට්‍රික් විදුලි උපකරණයක් කියනකො සමහර භාණ්ඩ තියෙනවා ඒගොල්ලන්ගේ නමට ඒගොල්ලන්ගේ නිෂ්පාදන වෙද ලකුණට අපි සතුටුයි. ඒ කියන්නේ ව්‍යාපාර ලෝකෙ මෙතේ ගිනල්ලා තියෙනවා හොඳ තෘප්තියක් ලබා දෙන භාණ්ඩ ඒගොල්ලෝ නිෂ්පාදනය කරනවා කියලා. අපි ඒකී භාණ්ඩය මිලදී ගන්නවා. ඒක නිසා ව්‍යාපාරිකයා මොකද කරන්නේ? ඉහළ ගුණත්වයෙන් යුතු භාණ්ඩ අපිට මිලදී ගන්නට මඟ සලස්සලා දෙනවා.
ඒකම තව දෙයක් තමයි දරුවනේ මේ සාර්ථක ව්‍යාපාර කරගෙන යනකොට රැකියාව උත්පාදනය කරගන්න පුළුවන්. ව්‍යාපාරෙම සාර්ථක කරගෙන යනකොට ව්‍යාපාරිකට දැඩි ඉල්ලුමක් තියෙනකොට දැඩි පාරිභෝගික සංඛ්‍යාවක් ඇතිවෙනකොට එතකොට ව්‍යාපාරය පුළුල් වෙනවා. ව්‍යාපාරය පුළුල් වෙනකොට ව්‍යාපාරේ නව රැකියා උත්පාදනය වෙනවා. හරි. ව්‍යාපාරය කරගෙන යනකොට ව්‍යාපාරයම සාර්ථකයි. පාරිභෝගික දැඩි ලෙස බොහෝ ලෙස විශාල ලෙස ඇති වෙනවා. බොහෝ ප්‍රමාණයක් ඇති වෙනවා. එතකොට තියෙන ව්‍යාපාරික නිෂ්පාදන භාණ්ඩ මදි. ව්‍යාපාරය පුළුල් කරනවා. පුළුල් කරනකොට ව්‍යාපාර සේවක සංඛ්‍යා මදි වෙනවා. අන්න එතනදී මේගොල්ලෝ නව රැකියා උත්පාදනය කරනවා. ඒ උත්පාදනය කිරීමත් ව්‍යාපාරික තියෙනා වූ තවත් අරමුණක් වෙනවා. අනික තමයි සේවක සුබ සාධන. සේවක සුබ සාධනය කියලා කියන්නේ මේකේ ව්‍යාපාරයක සේවකයෝ නැත්නම් ශ්‍රමික කැප කරන අය ඉන්නකොට ඒගොල්ලන්ට ව්‍යාපාරය තුළින් සැලසෙන්නා වූ යහපත් අවශ්‍යතා කීපයක් තියෙනවා. නියමිත වැටුප්, අධිකාල දීමන, නිවාඩු, ඒ වගේම සේවකයන්ගේ බාහිර අවශ්‍යතා, ඒ කියන්නේ සෞඛ්‍ය පහසුකම්, මේ සියල්ලම ව්‍යාපාරයක් තුළින් ගොඩනගාලා දෙන්න ඕනේ. අපි හිතමු අපේ සේව ව්‍යාපාරයේ දියුණුව. ව්‍යාපාරය කරන සේවකයෝ රැසක් ඉන්නවා. සමහර සේවකයෝ ඉන්නවා කිලෝමීටර් ගාණක් ඈත ඉඳලා ඉන්නේ. ඒගොල්ලන්ගේ ප්‍රවාහන පහසුකම් මේ ඔක්කොම සලකා බලලා සේවක සුබ සාධනය සලසා දෙන්න ව්‍යාපාරයේ කර්මණක් වෙනවා. ඒතකොට මූලික කර්මණ දෙකයි. ඊට පස්සේ මම කිව්වා ඉහළ ගුණාත්මක යුතු භාණ්ඩ නිෂ්පාදනය, ඊළඟ තමයි රැකියා උත්පාදනය, ඊළඟ තමයි සේවක සුබසාධනය. මෙන්න මේ අරමුණු තමයි ව්‍යාපාරයකින් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මූලික අරමුණු රැස්. පැහැදිලි? හරි. ඊළඟට දැන් මම කතා කරේ ව්‍යාපාරයේ පැත්ත. එතකොට මේ අරමුණ මේක ඉටු කරන යනකොට දරුවනේ ඊට පස්සේ තියෙනවා පාරිභෝගික පැත්ත. පාරිභෝගික කියන්නේ භාණ්ඩ හා සේවා පරිභෝජනය කරන පුද්ගලයනේ. එතකොට මේ පාරිභෝගිකයේ තියෙනවා අවශ්‍යතා වමනා කියලා කොටස් දෙකක්. දැන් පුතා මේ අවශ්‍යතා හා වමනා කියන්නේ එකක් නෙමෙයි දෙකක්. හොඳයි මතක තියාගන්න. අවශ්‍යතාවයි වමනාවයි කියන්නේ එකක් නෙමෙයි දෙකයි. දැන් මිනිසාට ජීවත් වෙනකොට ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම සපුරාගත යුතු අවශ්‍යතා තියෙනවා. ඕනෑම පුද්ගලයෙක් ජීවත් වෙනකොට ඒගොල්ලෝ සපුරාගත යුතු අවශ්‍යතා තියෙනවා. ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය, මේවත් මේගොල්ලෝගේ අවශ්‍යතා. මෙන්න මේ අවශ්‍යතා ඉටු කරගන්න මාර්ග තමයි වමනා කියලා කියන්නේ. හරි? මූලික අවශ්‍යතා පදනම් කරගෙන ඒ අවශ්‍යතාවට සල්ලන මාර්ගය තමයි වමනාවක් කියලා කියන්නේ. දැන් අපි ගමුකෝ අවශ්‍යතාවක් කියන එකේ අවශ්‍යතාවක මූලික ලක්ෂණ කීපයක් තියෙනවා. එකක් තමයි අවශ්‍යතාවක මූලික ලක්ෂණ එකක් තමයි අත්‍යවශ්‍ය වීම. අත්‍යවශ්‍ය වෙනවා මේක. මොකද අපි ජීවත් වෙනකොට ආහාර අත්‍යවශ්‍යයි. ඇඳුම් පැළඳුම් අත්‍යවශ්‍යයි. නිවාස, සෞඛ්‍ය, බේතේ, අධ්‍යාපනය අත්‍යවශ්‍යයි. මේ අවශ්‍යතාවක ලක්ෂණය. අනික තමයි මේක අවශ්‍යතාව පොදුයි. මේ අවශ්‍යතාව ඕනිකට පොදුයි.
ආහාර ඇඳුම් පැළඳුම් නිවා මේ හැමෝටම පොදු කාටත් ඒක අවශ්‍යයි. අනික තමයි අවශ්‍යතාව කියන එක කිසි විදිහක කිසි කෙනෙකු නිර්මාණය කළ නොහැකි දෙයක්. විශේෂයෙන් හදන්න බෑ. අවශ්‍යතාව කිසි වෙලකට නිර්මාණය කරන්න පුළුවන් කමක් නෑ. ඉබේම මතුවෙන දෙයක්. උදේට කෑවට පස්සේ ආයෙ දවල්ට කන්න ඕනේ ඒක විශේෂයෙන් මේක අත්‍යවශ්‍ය දෙයක්. ඒක අවශ්‍යයි මිනිස්සෙකට. අනික තමයි අවශ්‍යතා කියන එක සීමිතයි. අවශ්‍යතා සීමිතයි. ආහාර ඇඳුම නිවාස ගේදොර බෙහෙත් සෞඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රවාහනයේ මානසික සෝය සීමිත අවස්ථා ටිකක් තියෙනවා. නම් ඕමනා කියන එක ගන්නකො ඕමනා කියන එක ඕමනා කියන්නේ මේකේ අවශ්‍යතාව සපුරා ගන්න විවිධ විවිධ ආකාර. හරි. දැන් මෙතන ගන්නකො ඕමනාව ලක්ෂණය ගමුකෝ. ඕමනා අත්‍යවශ්‍ය නැහැ. අත්‍යවශ්‍ය නැහැ. දැන් සරලව කියන්නම්කෝ. දැන් අපි ගන්නවා ආහාර කියන අවශ්‍යතාව. අපිට ආහාර අවශ්‍යයි. උදේට ආහාර අවශ්‍යයි. ඒතර මොකක්ද දුවමන අපිට? ඒක අපි හැකියාවත් බත් දෙන්න පුළුවන්, පාන් දෙන්න පුළුවන්, අල්ල බත්තල වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒක උවමනාව. අවශ්‍යතාව ආහාර. ආහාර කියන අවශ්‍යතාවට බද්ද පාන්ද කොස්තෙල්ද වෙන මොකද්ද කියන එක උවමනාව. එතකොට ආහාර අත්‍යවශ්‍ය වුණාට උවමනාව අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. බත් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. හරි පාන් අත්‍යවශ්‍ය වෙන්නේම නැහැ. අනික තමයි විවිධ වීම. පොදු වෙන්නේ විවිධ එකිනෙකාට විවිධයි හොයාගන්න දේවල්. දැන් අපි ගත්තොත් එහෙම අපි ජීවත් වෙන සමාජයක ආහාරය කියන එක විවිධයි. දැන් ගැමි සමාජයක නාගරික සමාජයට අවශ්‍යතාව විවිධයි. මේ මොනවාව කියන්නේ. හරිද? දැන් අපි උදේට ගන්න ආහාරය ගැමි සමාජයක ගන්නේ නැහැ. ගැමි සමාජයේ ගන්න ආහාර නෙමෙයි අපි උදේට දවල්ට රැට ගන්න ආහාර නෙමෙයි. ඇඳුම් පැළඳුම් කියන එක අපිට වගේ නෙමෙයි ගැමි සමාජයක වෙනකොට අවශ්‍යතාව තැන් ගන්න වෙනස් වෙන්න පුළුවන් ඒගොල්ලන්. හරිද? අනික තමයි නිර්මාණය කළ හැකි වීම. උවමන නිර්මාණය කරන්න පුළුවන්. හරිද? අපිට අවශ්‍ය කරන ඇඳුම අපිට අවශ්‍යතාවක් නේ. එතකොට අවශ්‍යතාව නිර්මාණය කරන අවස්ථාව යනවා. උදේට දවල්ට හවසට මගුල් ගෙදරට මල ගෙදරට දාන ගෙදරට පිරිත් ගෙදරට ඒ ඕමන අප නිර්මාණය කරගන්න. ඇඳුම කියන එක අවශ්‍ය වුණාට අවස්ථාව අනුව අපි ඒක නිර්මාණය කරගන්න ඕනේ. ඒක වෙනස් වෙනවා. අනික තමයි සංකීර්ණ වීම කියන්නේ. මේක ඕමන ගොඩක් සංකීර්ණයි සරල වෙන්නේ. එක එක්කෙනාගේ අවශ්‍යතා ගොඩනගා ගන්නකොට දැන් එතකොට අපි හිතමු නිවාස ප්‍රශ්නය කියලා. අපි නිවාසයක් අවශ්‍ය නැ ජීවත් වෙන්න. එතන අපේ නිවාස අත්‍යවශ්‍ය දෙයක් නේ. මේ හදාගන්න නිවාසයේ කොයි ආකාරයේද අපිට ඕමනා මොන පැත්තටද මොනවාද කිට අවශ්‍ය කරන බඩු කොහොමද හදන්නේ වහලට මොනවද දාන්නේ බිත්ති වල ගන්න පාට මොනවද ඒක සංකීර්ණ වෙනවා. ඕන සංකීර්ණ අවශ්‍ය වෙන්නේ මොකද්ද? නිවාසය. නිවාසය එතකොට සංකීර්ණ සරල නිවාසයක් අවශ්‍යයි. ඒ නිවාසය කොහොමද ගොඩනගන්නේ? සමහර ලාවට ගැමි සමාජයේ කාමර කීයද? ඒක අපිට සංකීර්ණව විසඳ ගන්න ඕන ප්‍රශ්නයක්. එතනදී අපිට අවශ්‍යතාව කියන එක උමනාට වඩා වෙනස් වෙනවා. අනික තමයි උමනා අසීමිත වීම. උමනා දරුවනේ නිතරම අසීමිතයි. අපිට උමනාවක් සීමිත වෙන්න කරගන්න අමාරුයි. අපි ගත්තොත් එහෙම අපේ ජීවන රටාව තුළ මේ මම කියපු මූලික අවශ්‍යතා බොහොම සීමිතයි. ආහාර කියන අවශ්‍යතාව සීමිත වුණාට ඒ අවස්ථාවට සලන උමනාව බොහොම අසීමිතයි. අපිට
අපි රාත්‍රී ආහාරය ගමු. රාත්‍රී ආහාරය අපිට රාත්‍රී ආහාර අත්‍යවශ්‍යයිනේ. ඒක අපේ ජීවිතේට අත්‍යවශ්‍යයි. ඒත් ටික සපුරා ගන්න මාර්ගය උවමනාව බොහොම අසීමිතයි. එක එක්කෙනාට එක එක විදිහට තමන්ගේ අවශ්‍යතාවය උවමනාවක් වශයෙන් ගොඩනගා ගන්න පුළුවන්. අධ්‍යාපනයත් එහෙම. බෙහෙත් තීර්ථනත් එහෙම. එතකොට ඇඳුම් පැළඳුමුත් එහෙම. දැන් බලන්නකෝ අපිට සාමාන්‍යයෙන් මංගල උත්සවයක් කියලා කිව්වොත් එහෙම ඇඳුම් අත්‍යවශ්‍යයි. ඒක මොනතරම් නිර්මාණශීලීද? මොනතරම් අපි අනිත් සමාජයෙන් ගැටෙන්නේ කොහොමද? අනිත් අය කොහොමද මෙතෙන්ට සහභාගී වෙන්නේ? මේ ඔක්කොම හේලා අසීමිත ලෙස කී උපනා සපුරා ගන්නට අයිපෙන්නේ. ඒක නිසා මතක තියාගන්න අවශ්‍යතාව උමනාව කියන එකක් නෙමෙයි. අවශ්‍යතාව උමනාව ක්‍රම දෙකක්, කොටස් දෙකක්. අවශ්‍යතාවට සරලන පරිදි උමනාව ගොඩනගා ගන්නට අපිට පුළුවන්කම ලැබෙනවා. පැහැදිලිද? එහෙමනම් මම හිතනවා මৌলিক වශයෙන් අපිට මৌলিক පාඩමට ව්‍යාපාරයේ කොහොමද මතුනේ, ව්‍යාපාර සංකල්පය කොහොමද ආවේ, ඊට ව්‍යාපාර සංකල්පය තුළ ව්‍යාපාරයේ අරමුණු කොහොමද මම පැහැදිලි කරලා දුන්නා. එතකොට පාරිභෝගිකයාගේ පැත්තෙන් වැදගත්ම දේ ව්‍යාපාර ගොඩනගිනකොට අවශ්‍යතාව උමනා කියන එක. අවශ්‍යතාව කියන්නේ මොකක්ද මම පැහැදිලි කරලා දුන්නා. ඒ අවශ්‍යතාවයේදී ලක්ෂණ මම කියලා දුන්නා. ඒකට සාපේක්ෂව උමනාව කියන්නේ මොකක්ද කියලා මම කියලා දුන්නා. ඒ උමනාව දින ප්‍රභේද මම කියලා දුන්නා. එතකොට දැන් පුතාලට දුරට පැහැදිලි ඇති අවශ්‍යතාව කියන්නේ මොකක්ද? උමනාව කියන්නේ මොකක්ද? අවශ්‍යතාවට ගැළපෙන උමනාව ගොඩනගන්නේ කොහොමද? අපි ජීවත් වෙනකොට පුතේ අපි ජීවත් වෙනදී මේ හැම දෙයක්ම අපි ගොඩනගා ගන්න අපි ජීවත් වෙන පරිසරයේ වටපිටාව සමාජ තත්ත්වය සහ අපේ ආර්ථිකමය හැකියාව මත. ඒ නිසා මෙන්න මේ දේවල් සපුරා ගන්නකොට මම අර කියපු සමාජයේ පරිසරයේ අපි ජීවත් වෙන වටපිටාව අපි අසුරු කරන්න අපේ ආර්ථිකය මේව නිසා ව්‍යාපාර ලෝකය අද ක්‍රමක්‍රමයෙන් ඉහළට ගිහිල්ලා තියෙනවා. පැහැදිලිද? ඉහළට ගියම තුළ අද අපි ඉදිරියට යන්නේ මේ ව්‍යාපාරය කියන මූලික සංකල්පයේ හරහා. අපි ජීවත් වෙන්නේ මෙන්න මේ ව්‍යාපාරයෙන් ගැටෙන ලෝකයේ. ඉස්සර වගේ නෙවෙයි අද වෙනකොට හැම දෙයක්ම ව්‍යාපාරික පුහුණුවර අරගෙන ව්‍යාපාරයක් දින ගොඩනගා ගන්න ඕනේ. මේ ව්‍යාපාරය අපි අදහස් කරනකොට මේ කියන්නේ භාණ්ඩ විතරක් නෙවෙයි. හරි? ඒක ඉදිරියටම පැහැදිලි කරන්නම්. ව්‍යාපාරයක අපි දකින්නේ මුදලට අලෙවි කරන භාණ්ඩ විතරක් නෙවෙයි. ඊළඟ පාඩමේදී මම පුතාලට ඒක තේරුම් කරලා දෙන්නම්. හරි? ආයි